අපිට අද මුලින්ම කරන්න තියෙන්නේ ළමයි ඊයේ සතියේ උෂ්ණත්ව මිතිය ඒ කරපු සිද්ධාන්ත වලින් දීපු gedara වැඩ වල ඔයාලා අහලා ඉවපු බහුවර්ණ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්න. එතකොට අපි බලාපොරොත්තු වෙනවා බහුවර්ණ ප්‍රශ්න 7ක් සාකච්ඡා කරන්න. ඒ ඔක්කොම ඔයාලා මගෙන් අහලා ඉවපු ප්‍රශ්න. එතකොට අපි එහෙනම් මුලින්ම සාකච්ඡා කරමු ඔයාලගේ ටියුට් එකේ බහුවර්ණ ගැටළු වල 4.2 ඝන ප්‍රසාරණයේ 3 වෙනි ප්‍රශ්නය. කට්ටිය පෙරලා ගන්න. පෙරලාගෙන ඉස්සර ගන්න කියව ගමු. රේඛීය ප්‍රසාරණතාව 25 වැඩි කිරීම 10⁶ සෙල්සියස් අංශකයට වූ ලෝහයෙන් තනන ලද මීටර් කෝදු දෙකක් සෙල්සියස් බිඳුවේදී ක්‍රමාංකනය කොට ඇත. එක් මීටර් කෝදුවේ එක් කෙළවරක් සිරස් බිත්තියකට සවි කොට රූපයේ දැක්වෙනසේ එකක පැත්තෙන් අනෙක පිහිටන ලෙසට ඒවා තිරස්ස තබා ඇත. ඔය එක දකුණු පැත්තේ තියෙන රූප බැලුවම පේනවා. ඊට පස්සේ 1 මීටර කෝදුවක් සෙල්සියස් බිඳුවේහි නියතව පවත්වා ගනු ලබන අතර අනෙක සෙල්සියස් 100 පවත්වා ගනු ලැබේ. කෝදුවල පරිමාණ දෙකේ පහත දැක්වෙන කවර සලකුණු එකිනෙක සමපාත වෙයිද කියලා කියනවා. හරි. එතකොට මම පොඩ්ඩක් ඔය රූපය අඳගන්නම් බෝඩ් එකේ හොඳට බලා ගන්න. හැමදේම වගේ අහලා ඉපු ප්‍රශ්නයක් ගොඩක් දෙනෙක් අහලා තියෙනවා ඔබ. එලගෙන ඔන්න මීටර් කෝදු දෙකක් තියනවලු මේ බිත්තිය කියලා හිතන්න. ඔන්න පළවෙනි මීටර කෝදුව. ඊළඟට ඔන්න දෙවෙනි මීටර කෝදුව. දැන් ආරම්භයේදී අපි තුන් දෙන්නම සෙල්සියස් බිඳුව උෂ්ණත්වයේ ඉන්නවා කියලා. ආරම්භයේදී දෙන්නගේ උෂ්ණත්වය සෙල්සියස් බිඳුව කියලා. මෙයා සෙල්සියස් බිඳුවේ මෙයා සෙල්සියස් බිඳුවට දෙන්නම එකම දිග. ඊට පස්සේ අපි හිතමු මම මොකක් හරි අවස්ථාවක් තෝරගන්නම්. මම මේ L නෝට් කියලා තැනක් තෝරගන්න. නැත්නම් මම x කියලා ගන්නම්කෝ. ඔන්න ඔක x කියලා ගන්න. එතකොට මෙතන x නම් මෙතනත් x නේ. එහෙමනේ. සම්පාත වෙනවනේ. දැන් දෙන්නගෙම දිගවල සමානයි. එතකොට සෙන්ටිමීටර 10 මෙතන නම් එතනම තමයි අනිත් රූලේ සෙන්ටිමීටර 10ත් එතනමයි. සෙන්ටිමීටර 15 මෙතන නම් අනිත් රූලේ සෙන්ටිමීටර 15ත් එතනමයි සලකුණ. ඉතින් අපි ඒක සාධාරණ x නම් මෙතනත් x කියලා ගමු. ඊට පස්සේ යාලා කියනවා 1 මීටර කෝදුවක් සෙල්සියස් 100 දක්වා රත් කරනවා. එතන මම ගන්න මෙන්න මෙතන සෙල්සියස් 100 කියලා. නේද? දැන් අර බිඳුව තිබ්බ එක සෙල්සියස් 100ක් කළා. දැන් බලන්න වෙන වැඩේ. දැන් මේ මීටර කෝදුව දික් වෙනවානේ. ඔන්න ඕම යගේ දිග වැඩි වෙනවා. අපි තුමයාගේ දිග මෙච්චරක් වැඩි වුණා. ටිකක් වැඩිපුර ලොකුවට පේන්න මම ටිකක් වැඩි දිගක් දික් කරන්න. ඔන්න මෙච්චරක් දික් වුණා. එතකොට ළමයි මේකේ මේ මෙතන තිබ්බ සලකුණ දැන් අර ටිකක් ඉස්සරහට යනවානේ. මෙන්න මේ හරියට වගේ එනවා. අර x කියලා තිබ්බ සලකුණ මේකද නේ. මේ රූලේ දිග වැඩි වෙද්දී මේ හැම සලකුණක්ම අර පැත්තට යනවා. නේ. ප්‍රසාරණ අන්න ඕක දැන් මෙතන තිබ්බ x සලකුණ දැන් මෙතනට ආවා. එතකොට දැන් මේ x කියන සලකුණ සමපාත වෙන්නේ මේ මීටර් කෝදුවේ තියෙන අලුත් සලකුණක් එක්ක. ඒක y කියලා ගමු. තේරුණාද? මේක y. එතකොට ළමයි දැන් ඔය xy දෙක මම පොඩ්ඩක් වෙනස් කරනවා. එතකොට අපිට සමීකරණයට දාන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ දිගේ මෙන්න මේ දිග තෝරගත්තොත් එයාගේ ආරම්භක දිග
එයාගේ මෙන්න මේ අපි තෝරගත්ත දිගේ අවසාන දිග මෙන්න මේකනේ. අපි අර L නෝට් සහ L කියලා ගන්නේ. සමීකරණ මේක L නෝට් මේක L වගේ කියලා ගන්නවනේ මතකද? එතකොට ළමයි මේ ඇත්තටම x කියන්නේ මොකද? ආරම්භක දිග. L නෝට්. y කියන්නේ මොකද්ද? මෙයාගේ අවසාන දිග. L. එතකොට එතකොට මුලදී නම් මේ රූල් වල දෙක එකම තැන තියෙද්දි L නෝට් මෙතනත් L නෝට් කියන සලකුණ තමයි මෙතන තියෙන්නේ. හැබැයි දිග ප්‍රසාරණය වෙද්දී අර මෙතන තිබ්බ L නෝට් සලකුණ මෙන්න මෙතනට ආවා L. තේරුණාද? එතකොට ඇත්තටම ළමයි මෙයා බිඳුවේ සහ මෙයා සිගියේ ඉද්දී L නෝට් නේ L නෝට් සහ L සලකුණු දෙක තමයි සමපාත වෙන්නේ. Lුයි L නෝට්. ඔන්න ඔය දෙන්න සම්පාත වෙනවා කියලා අපිට තේරෙන්න ඕන. මට හිතෙන්නේ තේරෙන්න ඇති කතාව. තේරුම් නැත්නම් මේ වීඩියෝ එක ආයෙ මුලින් ඉඳන් චුට්ටක් බලන්න මේ ගාන. මිනිස්සරේ බලන්න. හරි. ඒක කොහොම හරි එකක් බිඳුවේදී සහ අනිත් වල 100ෙදී සමපාත වෙන්නේ L දිග L සලකුණ සහ අනිත් වල L නෝට් සලකුණ. එහෙනම් එයාලා දැන් අපෙන් අහන්නේ ඒ සලකුණු එහෙම සම්පාත වෙන්නේ මොන සලකුණු දෙකද කියලා. චුට්ටක් දැන් මම පොඩි සමීකරණයක් මෙතන ලියනම් අපිට ඉගෙන ගත්තා ඇල්ෆා සමානයි ඩෙල්ටා L යට L නෝට් ඩෙල්ටා තීටා. මොකද කරන්නේ ළමයි? ඇල්ෆා නම් දන්නවා ගානේ දීලා තියෙනවා. ඩෙල්ටා තීටාත් දීලා තියෙනවානේ 100යි කියලා. L නෝට් නම් දීලා නැහැ ඒක තමයි හොයන්නේ. ඩෙල්ටා L දීලා තියනවාද? මෙයා දීලා තියනවාද? ගාන කියවලා බලන්න දීලා තියනවාද කියලා. ගානේ දීලා නැහැ. හැබැයි උත්තරවල දීලා තියෙනවා. බලන්න. පළවෙනි උත්තරේ L නෝට් දීලා තියෙන 25යි L 25.1යි. එහෙනම් ඩෙල්ටා L කීයද? 0.1යි නේ. ඩෙල්ටා L කියන්නේ L නෝට් රිනෙල් නේද? සෝරි L රිනෙල් නෝට් නේ. කියන්නේ පාඨාංක දෙක අතර වෙනසනේ. ඒතකොට 0.1යි. දෙවෙනි උත්තරේ 24.9යි 25යි. ආයෙ දෙන්නගේ වෙනසත් 0.1යි. තුන්වෙනි උත්තරේ 39.9යි 40යි. එහෙනම් මේ දෙන්නගේ වෙනසත් 0.1යි. හතරෙත් 40යි සහ 40.1යි වෙනස 0.1යි. පහෙත් එහෙමයි 80යි 79.9 වෙනස බැලුවොත් 0.1ක් තියෙනවා. ඒ කියන්නේ ළමයි අපෙන් අහන්නේ මේ පාඨාංක දෙකේ වෙනස 0.1ක් එන්න නම් මේ සම්පාත වෙන්න ඕන මොන දෙකද? ඒ කියන්නේ ඩෙල්ටා L දන්නවා ළමයි. තේරුණාද? ඒකට අපි දැන් ඩෙල්ටා L දන්නවා. ඩෙල්ටා L කියන්නේ 0.1. ඒක අපි ගත්තේ උත්තර වලින් හා උත්තර දිහා බලලා තමයි ඩෙල්ටා L හොයාගන්නේ. දැන් මේකේ අපි හොයන්නේ L නෝට් මම L නෝට් උත්තර කරගන්න. එතකොට L නෝට් එනවා ඩෙල්ටා L බෙදීම ඇල්ෆා ඩෙල්ටා තීටා. දැන් ආදේශ කරමු. ඩෙල්ටා L කියන්නේ 0.1යි. ඇල්ෆා ගානේ දීලා තියෙනවා ළමයි කීයද? 25 වැඩි කිරීම 10/6යි. ඩෙල්ටා තීටා 100යි නේ. ඒකට කීයද 10/4යි. උඩට ගියම 10/4යි. 10/4 දශමකින් වැඩි කරාම 10/3යි. 100 බෙදීම 25 1000 බෙදීම 25 කියන්නේ 40යි. ඒතර ඔන්න L නෝට් එනවා සෙන්ටිමීටර් 40. අන්නලා ඒක උත්තරයක් හරි. ඉතින් අපි දන්නවා L රිනෙල් නෝට් තමයි ඩෙල්ටා L කියන්නේ. L රින L නෝට් කියන්නේ 40. ඩෙල්ටා L කියන්නේ අපි 0.1යි කියලා ගත්තා. ඒතර ඒ සමාන වෙනවා එහෙනම් 46.1යි. ඔන්න ළමයි උත්තර දෙක. උත්තර අපිට
40 සහ 40.1. හතරවෙනි උත්තරේ විදියට තෝරගන්න පුළුවන්. හොඳයි ළමයි, ඔක තමයි ක්‍රමය. එහෙනම් මෙන්න මේක ඔයාලගේ ගණන් හදන පොතට එකතු කරගන්න. අපි ඊළඟට සාකච්ඡා කරන්නේ 6 වෙනි ප්‍රශ්නාංකය. බහුවර්ණයල 6 වෙනි ගැටලුව කියවගමු බලන්න. මිලිමීටර් 80 ගුණ කිරීම මිලිමීටර් 20. ඇලුමිනියම් තහඩුවක මිලිමීටර් 20 ගුණ කිරීම මිලිමීටර් 5 මාන ඇති ඍජුකෝණාශ්‍රාකාර සිදුරක් ඇත. තහඩුව ඒකාකාරව රත් කළ විට එහි දිග 0.02යි 100ට වැඩි වේ. එවිට සිදුරේ දිග අපෙන් අහන්න. ඉතින් ඔයගොල්ලෝ පොඩි රූපයක් අපි අඳුනොත් අපි ගාව තියනවලු තහඩුවක්. ඔන්න තහඩු කෙවල්. මේක ඇත්තටම එහෙම ලොකු ගණනක් නෙමෙයි. තහඩුවේ ප්‍රමාණ දීලා තියෙනවා මිලිමීටර 80 මිලිමීටර 20යි. मिलीमीटर 80යි मिलीमीटर 20යි. ඊට ඔකේ අපිට කියන සිදුරක් තියනවා කියලා. සිදුරේ ප්‍රමාණයක් දීලා තියෙනවා මිලිමීටර් 20යි මිලිමීටර් 5යි. අපි ඉතින් හිතමු මෙන්න මේ වගේ කියලා. ඒක ඕන විදිහකට වෙන්න පුළුවන්. අපි නිකන් හිතමු මෙන්න මේ જાති සිදුරක් තියෙනවා. तो මේකේ දිග වෙනවා මිලිමීටර් 20යි. ඒ උස දීලා තියෙනවා මිලිමීටර් 5. එතකොට දැන් මෙයාගම රත් කරොත් මොන වගේ සිද්ධියක්ද වෙන්නේ ළමයි? අපි දන්නවා මෙන්න සිදුරක් තියලා තහඩුවක් ප්‍රසාරණය කරොත් සිදුරක් ප්‍රසාරණය වෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඊට මෙයාව රත් කළාම මෙයා ලොකු වෙනවා. තහඩුවත් ලොකු වෙනවා. සිදුරත් ලොකු වෙනවා. තේරුණාද? මේක ඇතුලේ තියෙන සිදුරත් දැන් මේකේ සිදුරට වඩා විශාල වෙනවා. අන්න ඒ වගේ සිදුරක් තමයි දැන් අපිට ලැබෙන්නේ. එතකොට දැන් අපි ඉගෙනගෙන තියෙනවා ළමයි මේ තහඩු කැබැල්ලේ ප්‍රසාරණය සිදුවන විදිහටම තමයි ප්‍රමාණ වලින්ම තමයි සිදුරත් ප්‍රසාරණය වෙන්නේ. එතකොට එයාලා කියනවා තහඩුවේ දිග 0.002 ප්‍රමාණයකින් වැඩි වෙනවා. මෙයාගේ මේ දිග ඉහළ යනවලු ප්‍රතිශතයකද 0.02. එහෙනම් ළමයි මතක තියාගන්න මේ සිදුරේ දිග වැඩි වෙන්නේ ඒක ඉහළ යන්නේ 0.02 ප්‍රතිශතය. ඒක එහෙමයි. ඇයි අපි ඉගෙන ගත්තා තහඩු කැබැල්ලක ප්‍රසාරණයයි සිදුරක ප්‍රසාරණයයි සමානයි. එතන මේ තහඩුව ප්‍රසාරණය වන ප්‍රතිශතයයි මේ සිදුර ප්‍රසාරණය වන ප්‍රතිශතයයි සමානයි. එහෙනම් අපෙන් දැන් අහන්නේ සිදුර කොච්චර දිගකින් වැඩි වෙනවද? කියන්නේ මේ සිදුරේ ඩෙල්ටා L අහන්නේ. එතකොට ඩෙල්ටා L සමානයි කියලා ගන්න පුළුවන් අපිට නේ. දැන් සිදුරේ දිග. එතකොට මේකේ දිගයි මේකේ දිග අතර වෙනස තමයි මේ ඩෙල්ටා L කියන්නේ. එතකොට කොච්චරද? මිලිමීටර් 20කින් 100ට 0.002ක් නේ. තහඩු කැබැල්ලේ දිගේ ප්‍රසාරණ දිග වැඩි වීම එක්තරයි. සිදුරේකත් ඒ ප්‍රතිශතයෙන්ම තමයි සිදුරත් ප්‍රසාරණය වෙන්නේ. එතකොට කීයක් වෙනවද? 2 4යි
කිරීම 10/4යි. ඒතර 4 වැඩි කිරීම 10/4 මිලිමීටර් කියලා එන්න ඕන. හැබැයි ඒක උත්තර දෙකක තියෙනවා නේද? ප්‍රමාණයකින් වැඩි වේ සහ ප්‍රමාණයකින් අඩු වේ කියලා. එතකොට අපිට තේරෙනවා සිදුරු ප්‍රමාණය වැඩි වෙනවා අනිවාර්යෙන්. එතකොට පළවෙනි උත්තරය අපිට ගන්න පුළුවන්. අපිට හිතනවා තේරෙන්නේ නැති කියලා ළමයි. එහෙනම් මේ අවශ්‍ය විදිහට සටහනක් දාගන්න. හොඳයි. අපි ඊළඟට 8 වෙනි ගාන සාකච්ඡා කරනවා. කියවගමු. දැන් මෙහෙමයි දැන් ඔයාලට මේවා හරි ගියත් හදාගත්තත් පොඩ්ඩක් ආපහු චෙක් කරලා බලන්න. සමහරවිට ඔයාලා හදපු විදියට වඩා පහසු ක්‍රමයකින් මම ගාන හදන්න පුළුවන් නේ. ඉතින් එහෙම වුණොත් ඒක ඉගෙන ගන්න එක වටිනවා නේ. ඔයාලා දිග ක්‍රමයකින් හදුවට මම සාමාන්‍යයෙන් ගාන හදන්නේ ඒක හදන්න තියෙන ලේසිම ක්‍රමය. ඉතින් සමහරවිට ඔයාලා හදපු ක්‍රමයට වඩා ලේසි ක්‍රමයකින් මම කියනොත් ඒකත් ලියා ගන්න. ඔයාලා හදපු ක්‍රමයටම නම් මම කරන්නේ ආයෙ ලියා ගන්න අවශ්‍ය නැහැ. ඉතින් මොකක් වුණත් ඒ ක්‍රමය අඳුර ගන්න නම් අනිවාර්යෙන් බලන්න වෙනවා. ඒකින්ද ඒ ගාන හැදුවා කියලා ගාන මගහැරලා යන්න එපා. අනිවාර්යෙන් ඒ ගාන බලලාම යන්න. හොඳයි. එතකොට ළමයි දැන් මෙතන මම කරන්නේ 8 වෙනි ගාන දැන් කියවගමු. ඝන ද්‍රව්‍යයක් උෂ්ණත්වය සෙල්සියස් බිඳුවේ සිට සෙල්සියස් 10 දක්වා රත් කළ විට පරිමාවයේ සිදුවන භාගික වෙනස් වීම 0.002 නම් ඝන ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතාව වනුයේ කියලා. ඇල්ෆානේ ඇල්ෆා හන්නේ. හරි. දැන් ওই ගාන කියවද්දි ළමයි අපිට තියෙන දීලා තියෙන දත්ත ටික හරියට ලියා ගන්න ඕනේ. එකක් තමයි අපිට ඩෙල්ටා තීටා නම් දීලා තියෙනවා නේ. උෂ්ණත්වය කියලා සෙල්සියස් බිඳුවේ ඉඳන් සෙල්සියස් 10 දක්වා රත් කරන්නේ. කියන්නේ ඩෙල්ටා තීටා සෙල්සියස් 10 කියලා දීලා තියෙනවා. ඊට පස්සේ තව මොකද? තව අමුතු එකක් දීලා තියෙනවා භාගික වෙනස. පරිමාවයේ භාගික වෙනස 0.027. ඉතින් භාගික වෙනස කියන්නේ ළමයි පරිමාව වෙනස. ඒ කියන්නේ වැඩි වෙච්ච පරිමාව ආරම්භක පරිමාවට දාන අනුපාතය. මුලින් තිබ්බ පරිමාවෙන් කීයෙන් එකක්ද ප්‍රසාරණය වුනේ. අන්න ඕක තමයි භාගික වෙනස කියන්නේ. මේක අපිට දීලා තියෙනවා 0.027 කියලා. දැන් අපෙන් අහන්නේ ඇල්ෆා තමයි අපෙන් අහන්නේ. හරිද? අපෙන් අහන්නේ මොකද්ද? ඇල්ෆා. දැන් එතකොට මොකක්ද අපිට කරන්න පුළුවන්? ඉතින් අපි ආ සමීකරණය ලියන්න. ගැමාට තියෙන සමීකරණය මොකද්ද? ගැමා සමානයි ඩෙල්ටා V යට V නෝට් ඩෙල්ටා තීටා. ගැමා ලියන්න පුළුවන් 3යි ඇල්ෆානේ. ඩෙල්ටා V බෙදීම V නෝට් වෙනුවට මට ලියන්න පුළුවන් 0.002 මෙතන ඩෙල්ටා V යට V නෝට් තියෙනවා. 0.002 තීටා කියන්නේ 10 නේ. ඒත් ඇල්ෆා එනවා 0.0.0.9යි. ඒ කියන්නේ අපිට එනවා කීවෙනි උත්තරේද? අංක 2. සෙල්සියස් අංශක. ගැමා හොයන්න බෑ ඇල්ෆා හොයන්න ඕන. ගැමා කියන්නේ 3යි ඇල්ෆා කියන ආදේශ කරලා ඇල්ෆා උක්ත කරලා තමයි ගන්නේ. තේරුණා නේද? හොඳයි. එහෙනම් ගණන් හදන පොතට එකතු කරගන්න. ඊළඟ ගාන අංක 11. 11 වෙනි ගාන අහලා තියෙනවා. කියවගමු. රේඛීය ප්‍රසාරණතාව 2 වැඩි කිරීම 10^5 වූ ද්‍රව්‍යයකින් සාදා ඇති ලෝහ කම්බි දඟරයකට n පොට සංඛ්‍යාවක් ඇත. දඟරයේ ආරේ කැපිටල් R රූපේ බලන්න කියලා කියනවා. R නියතව තබා ගනිමින්. ඕක ගොඩක් වැදගත්. කැපිටල් R නියතව තබා ගනිමින්. එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් වැඩි කළ විට පොට සංඛ්‍යාව n-1 විය. n හොයන්න කියලා කියන්නේ පොට ගාන හොයන්න කියනවා මුලින් ආරම්භයේ තිබ්බ පොටවල් ගාන.
එතකොට මම පළවෙනි අවස්ථාව ගන්නම්කෝ ළමයි. මේව පොටවල් ඔන්නෝම කම්බි ළඟ ගත්තේ. එතන මේකේ අරය R කියලා කියනවා. එතකොට ළමයි මේක ප්‍රසාරණය වෙන්න දෙනවලු. හැබැයි මේ අරය වැඩි වෙන්න දෙන්නේ නැතුව. අන්න ඒකයි කේස් එක. මේක අරය වැඩි වෙන්න නිදහසේ ප්‍රසාරණය වුණොත් අපිට වෙන ක්‍රමයක හදන්න පුළුවන්. දැන් මේ ගාන ඔය මම කියන ක්‍රමයටම තමයි හදන්න වෙන්නේ. මොකද මෙයාලා මේ දෙපැත්තේ මෙහෙම නිකන් මොකක් හරි දාලා තද කරලා තමයි ප්‍රසාරණය කරලා තියෙන්නේ. කියන්නේ මේ R පළල වැඩි වෙන්න දෙන්නේ නැහැ. ඒක එහෙම්ම තියාගෙන මෙයාගේ උෂ්ණත්වය ඉහළ ලං වෙලා තියෙනවා කීයකින්ද? ඩෙල්ටා තීටාද? සෙල්සියස් අංශක 1කින්. උෂ්ණත්වය ඉහළ ලං වෙනවා සෙල්සියස් අංශක 1කින්. එතකොට මොකද්ද වෙන්නේ? දැන් පොටවල් ගන්න එක පොටක් වැඩි වෙනවා. කොහොමද නිකම් ගණන් කරලා නෙවෙයි. දැනුත් අරයාන්න තමයි. ඒතර මේකේ තියෙන පොටවල් ගාන n මේකේ තියෙන පොටවල් ගාන n ගාන 1. එතකොට ළමයි මේක අපිට කරන්න තියෙන එකම ක්‍රමය තමයි. දැන් මේ පොටවල් n ගානක් තියෙනවා කියන්නේ මේකේ දිග කීයද? මෙහෙම අපි දිග ඇරියොත්. අපි දන්නවා එක වටයක් කියන්නේ නේ පොටක් කියන්නේ 2πr නේ. 2πr එක කීයක් තියෙනවද මේකේ? n ගානක් තියෙනවා. එහෙනම් මෙයාගේ දිග කීයද? 2πr වාරයක් n. ඊට පස්සේ එහෙනම් මෙයාගේ දිග එනවා 2πr වාරයක් පොටවල් කීයක් තියෙනවද? n ගානේ. දැන් හිතින් ගන්නට කමක් නැහැ සමහර අය ගන්න. හිතින් ගන්න පුළුවන් නේ. එතකොට තමයි දැන් අපෙන් අහන්නේ ඇල්ෆා නෑ n වලගේ ඇල්ෆා දීලා තියෙනවා. එතකොට හරක දාන්න. තව ක්‍රම තියෙනවා ඉතින් කොහොම හරි කමන්නේ. l සමානයි l not වාරයක්. එක දාන ඇල්ෆා ඩෙල්ටා දීලා දාලා හදන්න පුළුවන්. so l කියන්නේ මොකද්ද මේ දිගනේ? 2πr වාරයක් n දාන එක. L not කියන්නේ 2πr n. එක දාන ඇල්ෆා එකයි නෑ දෙක වැඩි කිරීම 10 න 5යි. ඩෙල්ටා තීටා කියන්නේ සෙල්සියස් 1යි. දැන් 2πr කැපෙනවා. ඊට මෙතන එනවා n දාන එක. මෙතනත් වරහන් සුළු n වාරයක් එකේ n. දැන් ආ n වැඩි වෙන්න ඕනේ දෙක වැඩි කිරීම 10 න 5යි. එතකොට නම් දෙක වැඩි කිරීම 10 න 5යි n කියන. එතකොට මෙතනත් n කැපෙනවා. එතකොට දැන් එක සමානයි දෙක වැඩි කිරීම 10 න 5යි n. n උක්ත කරාම 5 වැඩි කිරීම 10යි 4යි. අන්න කොටවල් ගන්න හොයාගත්තා. මෙන්න මේ කම්බිය දිග ඇදියාම එන එක තමයි මේක. ඒකේ දිග මේකේ පරිධිය පොටවල් ගානේ වෙලි කරාම එනවා. මට හිතෙන්නේ පැහැදිලි ඇති. ගණන් හදන පොතේ මේකත් එකතු කරගන්න. දැන් අපි හදන්නේ 14 වෙනි ගැටලුව පෙරලා ගන්න. අපි ඉස්සෙල්ලා කියවගෙන ඉමු. කල්පනාවෙන් හදන්න ඕන ගැටලුවක්. ඒ කියන්නේ පේන තරම්ම මේ තේරුම් ගන්න ලේසි නෑ ගන්න. කියවගමු. රූපයේ පෙන්වා ඇති රෝධය ද්විලෝහ PQ කියලා රූපේ තියෙනවා. පටි 3ක් සහ අරීය ලෝහ කොටස් භාවිතා කර අක්ෂයට සම්බන්ධ කිරීමෙන් සාදා ඇත. මෙය කේන්ද්‍රය හරහා යන රෝධයේ තලයට ලම්බක අක්ෂයක් වටා දෝලණය වන පරිදි සැකසිය හැක. දෝලණය කියන්නේ කැරකෙන්න පුළුවන් නේ. ඊට පස්සේ කියනවා රෝධය නිර්මාණය කර ඇත්තේ පරිසර උෂ්ණත්වයේ කෙසේ වෙනස් වුවද දෝලන කාලාවර්තය නොවෙනස්ව පවතින පරිදිය. පහත සඳහන් ප්‍රකාශ සලකන්න. එතකොට ළමයි පොඩ්ඩක් මම මේක පැහැදිලි කරලා දෙන්නම්. දැන් එතනේ රෝදේ තියෙනවා. හරි.
ඉතින් වලට පේන්න හොඳට අහගන්න මොකද ලියන්න යන්න බෑ අහගන්න ඔන්න එක දීලෝහ පටියක් මේක අනිත් දීලෝහ පටිය ඔන්න ඔක ඊට පස්සේ හරිමද තියෙනවා අක්ෂ දණ්ඩ දීලෝහ පටි තුනක් තියෙනවා ඔකමු මේ නම තියෙනවා ඊට මේ දීලෝහ පටි තුන ලෝහ දඬු වලින් මෙන්න මේව සම්බන්ධ කරලා තියෙනවා එතකොට එයාලා කියනවා නම දැන් මේක කැරකෙන්න පුළුවන් මේක වටා. මෙයා භ්‍රමණය වෙද්දී එයාලා මොකද කියන්නේ? රෝදය නිර්මාණය කර ඇත්තේ පරිසර උෂ්ණත්වයේ කෙසේ වෙනස් වුවද දෝලන කාලාවර්තය නොවෙනස්ව පවතින පරිදි. කියන්නේ ආවර්ත කාලය. ඔයාලට මතකද? දැන් භ්‍රමණ චලිතයේ පාඩමට යන්න ඕන. ආවර්ත කාලය වෙනස් වෙන්නේ නැල්ලු. කියන්නේ T නියතයි කියලා තමයි කියන්නේ. T capital T නියතයි. කියන්නේ උෂ්ණත්වයේ වෙනස් වුණාම මෙයාගේ ආවර්ත කාලය වෙනස් වෙන්නේ නැල්ලු. ඒ කොහොමද? චුට්ටක් ආපහු මම බ්‍රහ්මචර්යය කිව්වොත් ඔයාලට මතකද ඔමේගා සමානයි 2යි 5යි T කියන සමීකරණයක් තියෙනවා. T නියත නම් ඔමේගාත් නියතයිනේ. ඒ කියන්නේ මෙයාගේ කෝණික ප්‍රවේගය නියතයි. කියන්නේ උෂ්ණත්වයේ වෙනස් වුණා කියලා මෙයාගේ කෝණික ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. ඔන්න ඕක අපිට තේරෙන්න ඕන. හරි. මුලින්ම අපිට මේ ඔමේගා නියතයි කියලා තේරුම් ගන්න ඕන. හරි දැන් ඒ පළවෙනි ප්‍රකාශයට යමු. රෝදයේ අවස්ථිත කූර්ණය උෂ්ණත්වයේ සමග වෙනස් නොවිය යුතුය. එතකොට ඔයාලා මෙහෙම එකක් ගන්නවා. I ඔමේගා කියන්නේ නියතයක් නේ. මොකෙන්ද මේ I ඔමේගා නියතයි කියන තර්කය එන්නේ? මොකෙන්ද? කෝණික ගම්‍යතා සංස්ථිති මූලධර්මයෙන්නේ. කෝණික ගම්‍යතා සංස්ථිති මූලධර්මය කියලා ගන්නේ කෝණික ගම්‍යතාව නියතයි. කියන්නේ I ඔමේගා ගුණිතය නියතයි. එතකොට මේ ගානේ හැටියට ඔමේගා නියත වෙන්න එපා. ඔමේගා නියතයි නම් I ඔමේගාගේ ගුණිතයක් නියතයි නම් I කියන එක නියතයක් වෙන්න ඕන. I කියන එක නියතයි. ඔන්න අපි ඔප්පු කරගත්තා. පළවෙනි උත්තරේ කැපිටල් A කියන එක හරි. රෝදයේ අවශ්‍යති කූර්ණයේ උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන්න බෑ. ඔව් අවශ්‍ය කූර්ණේ වෙනස් වෙන්නේ නැත්නම් තමයි ඔමේගා වෙනස් වෙන්නේ නැත්තේ. දැන් පොඩි අවුලක් ඕගොල්ලන්ට එනවා. මොකක්ද අවුල? ඔයාලට හිතෙනවා මේක ඇයි වෙනස් වෙනවා කියලා නේ? ඇයි? රත් වෙද්දි හැඩය වෙනස් වෙනවා. අපි දන්නවා වස්තුවක හැඩයක් වෙනස් වුණොත් එයාගේ අවශ්‍ය කූර්ණය වෙනස් වෙනවා. දැන් මේක තර්කයට අනුව I නියතයිනේ. හරි. දැන් I නියත වෙන්න ඕන. ඒක ෂුවර්. හරි. එතකොට අර හැඩය වෙනස් වෙද්දි I වෙනස් වෙන්නේ නැත්තේ කොහොමද කියන එක මම තව ටිකකින් පැහැදිලි කරලා දෙන්නම්. මේ ගාන හදන්නට ඒක අවශ්‍යත් නැහැ. ඒ උනාට අපි ඉගෙන ගන්න හින්දා මම ඒකත් වෙන විදිය කියලා දෙන්නම්. හරි. ඒක චුට්ටක් පැත්තකින් තියලා B එකට යන්න. රෝදයේ හැඩය උෂ්ණත්වයේ සමග වෙනස් නොවිය යුතුයි. ඒක වෙන්න බෑනේ. අනිවාර්යෙන් හැඩය වෙනස් වෙනවා. කොහොමද මේකේ හැඩය වෙනස් වෙන්නේ? ඊට මම ඒක ආයෙ අඳින්නම්. මේකේම අඳින්න වෙන පැත්තකින් අඳින්න බෑ. ඕකේම අඳින්න මම නිල් පාටින් අඳින්නම් පසු අවස්ථාවේ. දැන් මෙයා රත් කරාම මේ ලෝහ දඬු දුන්න ප්‍රසාරණය වෙනවා. දැන් මෙයාලගේ අලුත් දිග ගත්තොත් වෙන මේ වගේ. අන්න ඔය වගේ දිගක් කියනවා. ඔක අලුත් දිග. මෙයාගේ අලුත් දිග ඔන්න ඔක. මේ දණ්ඩේ අලුත් දිග ඔන්න ඔක. ඊට පස්සේ ඊට මේ දීලෝහ පටි දෙක මොකද්ද වෙන්නේ? එක්ක මේ පැත්තට නැවෙන්න ඕන නේ? එක්ක එළියට නැවෙන්න ඕන.
නැත්තම් එතකොට නැවෙනවා. ඇත්තටම නෑ එතකොට නැවුනොත් තමයි ඔය සිද්ධිය හරියන්නේ. එතකොට මේ දී ලෝහපටිය මෙන්න මෙහෙම නැවෙනවා. මේ දී ලෝහපටිය ගත්තොත් ඒකත් ඔන්න ඔය විදියට නැවෙනවා. මෙතන තියෙන දී ලෝහපටිය ගත්තොත් ඒකත් ඔන්න ඔය විදියට නැවෙනවා. ඔය නිල් පාට දැන් දෙක තමයි ළමයි පසු අවස්ථාව. එතකොට අනිවාර්යෙන් හැඩය වෙනස් වෙනවම තමයි. හරි. එතකොට B කියන එක වැරදි. හැඩය වෙනස් නොවිය යුතුයි කියන එක වැරදි. වෙනස් වෙන්න ඕනේ. හරි. දැන් චුට්ටක් මම ඕනනම් ආයෙ පැහැදිලි කරන්නම් මේ හැඩය වෙනස් නොවුණාට කොහොමද මේ අයිනිය තෝරන්නේ කියන්නේ. ඒක මෙහෙමයි වෙන්නේ. දැන් මේක රත් වෙද්දී ඔයාලට තේරෙනවා මෙන්න මේ කොටස. මේ කිසියම් කොටසක් කේන්ද්‍රයෙන් ඈතට යනවා. එතකොට මේ කොටස් තුනේ ඉන්න අපි දන්නා මොකද? ස්කන්ධය කේන්ද්‍රයෙන් ඈතට යන්න අවශ්‍ය පූර්ණේ වැඩි වෙනවා. නේ? ස්කන්ධය කේන්ද්‍රයෙන් ඉවතට යන්න අවශ්‍ය පූර්ණේ වැඩි වෙනවා. අයි වැඩි වෙනවා. හැබැයි ළමයි මේ ද්විලෝහපටිය මෙහෙම ඇතුළට නැවෙන හින්දා මේ කිසියම් ස්කන්ධයක් ඇතුළටත් නැවුණා නේද? කිසියම් ස්කන්ධයක් කේන්ද්‍රයේ දෙසටත් ආවා. මේ තුන. ඉතින් මේ කිසියම් ස්කන්ධයක් කේන්ද්‍රයේ දෙසට එනකොට අවස්ථි කූර්ණය අඩු වෙනවා. එතකොට මේ වැඩි වෙන ටිකට අඩු වෙන ටික කැපිලා ගිහිල්ලා අවස්ථි කූර්ණය වෙනස් වෙන්නේ නැහැ. තේරුණාද? අන්න එහෙම තමයි මෙයාගේ අවස්ථිත කූර්ණය නියතව පවත්වාගන්නේ. කිසියම් ස්කන්ධයක් එළියට යනවා. හැබැයි ඒක කැපිලා යන්න ඇතුළටත් කිසියම් ස්කන්ධයක් එනවා. මේ දීලෝහපටි භාවිත කරමු. ඒකින්ද අවස්ථි කූර්ණය වෙනස් වෙන්නේ නැහැ. ඒතකොට ඔමේගා වෙනස් වෙන්නේ නැහැ. ඕක තමයි සිද්ධිය. තේරුණා නේ? හොඳයි. එතකොට දැන් එහෙනම් අපි C එකට යමු. C ප්‍රකාශය. P ලෝහයේ රේඛීය ප්‍රසන්නතාව Q ලෝහයේ මගේට වඩා වැඩි විය යුතුය. එතකොට මේකේ P කියන්නේ මොකද්ද? P කියන්නේ ඇතුළේ තියෙන එක. Q කියන්නේ එළියේ තියෙන එක. මේ ඇතුළේ පැත්තට නැමෙන්න නම් P ගේ ප්‍රසන්නතාවට වඩා Q ගේ ප්‍රසන්නතාව වැඩි වෙන්න ඕනේ. ඒක අපි අර දීලෝහපටි කරද්දී ඉගෙන ගත්තා ගිය සතියේ. එයාලා කියන්නේ මේකද මේක අනිත් පැත්තද? එයාලා කියන්නේ P ගේ ප්‍රසන්නතාව Q ට වඩා වැඩි නෑ. Q ගේ ප්‍රසන්නතාව තමයි P ට වඩා වැඩි. ඒක අනිත් පැත්ත තමයි වෙන්න ඕනේ. එතකොට C වැරදි. මට හිතෙන්නේ පළවෙනි උත්තරේ. ඒ පමණක් සත්‍යය කියන පිළිතුර එනවා. ඒකද බලන්න උත්තරේ තියෙන්නේ. ඊට පස්සේ ඔව් 18ට පළවෙනි උත්තරේ එනවා. ඉතින් ළමයි ඕක තමයි සිද්ධිය. මට හිතෙන්නේ මේ ඔයාලට දී බවුල් ටික විසඳෙන්නේ නැති. හොඳයි. ඒක ඔයාලට අවශ්‍ය විදියට සටහනක් ඔයාලගේ නෝට් පුතේ අනිවාර්යෙන් දාගන්න නැතුව ඉන්න බෑ. හරි ලියා ගන්නකො. අපි ඊළඟට 15 වෙනි ගාන අංක 15 සාකච්ඡා කරමු. පෙරලගමු. පෙරලගෙන මාත් එක්කම ඔයගොල්ලෝ කියවන්න. කාමර උෂ්ණත්වයේ ඇති A සහ B ලෝහ දඬු දෙකක් රත් කර. ඒවායේ ප්‍රසාරණ ඩෙල්ටා L වැඩි වන උෂ්ණත්වය ඩෙල්ටා තීටා සමග ප්‍රස්ථාරගත කළ විට එම වක්‍ර දෙක එතකොට රූපයේ පෙන්වා ඇති පරිදි එක මත එක පිහිටන බව පෙනින. මෙය සිදුවිය හැක්කේ කියලා ප්‍රකාශ පහක් දෙනවා. දඬු දෙක එකම ද්‍රව්‍යයෙන් සාදායක් නම් පමණි. එහෙම කතා ගොඩක් කියන අපි දිග සමාන නම්ලු ප්‍රසාරණතා සමාන නම්ලු ප්‍රසාරණතා වාරය දිග කියන ගුණිතය සමාන නම්ලු දඬු දෙක එකට රත් කළොත් පමණි කියලා කියනවා. හරි. එතකොට මම මේ ප්‍රස්තාරය පොඩ්ඩක් පැත්තකින් යන්න ගන්නම්. ඔන්න ප්‍රස්තාරය. x අක්ෂය ඩෙල්ටා තීටා. y අක්ෂය ඩෙල්ටා l නේ. එතකොට යාට මොකක්ද වෙලා තියෙන්නේ? a ට ඇඳලු ප්‍රස්ථාරයක්. ඕන්න. ඒක a ට ඇඳලු ප්‍රස්ථාරය. දඬු දෙකකට a කියන දණ්ඩට ඇඳලා වගේ ප්‍රස්ථාරය. ඊට පස්සේ b කියන දණ්ඩට තාපව ප්‍රස්ථාරයක් ඇඳලු. ඒකත් මේක උඩම ඇවිල්ලා. ඒක තමයි. දෙවෙනි ප්‍රස්ථාරය මේක උඩම ඇවිල්ලා. කියන්නේ a ගේ ප්‍රස්ථාරයයි b ගේ ප්‍රස්ථාරයයි එක මත. කියන්නේ මේ මෙහෙමත් කියන්න පුළුවන් අපිට. A ගේ ප්‍රස්ථාරය අනුක්‍රමණයයි B දණ්ඩේ ප්‍රස්ථාරය අනුක්‍රමණයයි සමානයි. අනුක්‍රමණ සමාන වෙලා. ඉතින් මොකද ළමයි කරන්නේ දැන්? අපිට පුළුවන් මෙහෙම සම්බන්ධයක් පොඩ්ඩක් මේ
සමීකරණයට මේ ප්‍රස්ථාරයට සමීකරණයක් අපි කොට ළඟ මොකද මේ y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයෙන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔක පටන් ගන්නම් මෙහෙම. alpha සමානයි delta L යට L not delta theta. එතකොට මම delta L උක්ත කරන්නම්. මොකද මේක y අක්ෂයට delta L තියෙන නිසා. එතකොට delta L සමානයි L not alpha delta theta. මම L not alpha කියන එක වෙනම තනි පදයක් කියලා ගත්තොත් මේ y සමාන mx ආකාරයේ සම්බන්ධයක් නේ. x අක්ෂයට delta theta තියෙනවා y අක්ෂයට delta l තියෙනවා. ඒතකොට ළමයි දැන් අපි ඉගෙන ගත්තා මේ එකමත් එක පිළිටනවා කියන ප්‍රස්ථාර දෙක ඒ ප්‍රස්ථාර දෙකේ අනුක්‍රමණ සමානයි. A ගේ අනුක්‍රමණය B ප්‍රස්ථාරයේ අනුක්‍රමණයට සමානයි. ඉතින් අනුක්‍රමණය කියන්නේ L not alpha නේ. එහෙනම් A දණ්ඩේ L not alpha ගුණිතය B දණ්ඩේ L not alpha ගුණිතයට සමාන වෙලා. එහෙනම් ළමයි ඔය විදිහට ප්‍රස්ථාර දෙක එකමත එක පිළිටන්න නම් අනුක්‍රමණ සමාන වෙන්න ඕන. අනුක්‍රමණය කියන්නේ L not alpha නම් A සහ B ගේ L not alpha ගුණිත සමාන වෙන්න ඕන. L not කියන්නේ ආරම්භක දිග alpha කියන්නේ රේඛීය ප්‍රසාරතාව. එතකොට alpha කියන්නේ රේඛීය ප්‍රසාරතාව ගුණ කිරීම ආරම්භක දිග ගුණ කිරීම රේඛීය ප්‍රසාරතාව දෙන්නාගෙම සමාන වෙන්න ඕන. ඒතර අපිට උත්තරේ විදියට 4 ගන්න පුළුවන්. මොකද 4 තමයි තියෙන්නේ දඬු දෙකම සඳහා රේඛීය ප්‍රසාරතාව ගුණ කිරීම මුල් දිග ගුණිත එක සමාන නම් පමණි කියන එක ඉන්නේ ඒකේ. තේරුණානේ? හොඳයි. එහෙනම් ඔයාලා මේකත් එකතු කරගන්න. අපි ඊළඟට සාකච්ඡා කරන්නේ ප්‍රශ්න අංක 17 කියවගමු බලන්න. කුඩා ලෝහ බට්ටෙක් එම වර්ගයේම සිහින් ලෝහ කම්බයකින් එල්ලා සරල අවලම්බයක් සාදා ඇත. θ1 උෂ්ණත්වයේදී අවලම්බයේ ආවර්ත කාලය T1 අවලම්බයේ වඩා වැඩි θ2 උෂ්ණත්වයකදී ක්‍රියාත්මක වන විට ආවර්ත කාලය විය හැක්කේ. ඊට පස්සේ රේඛීය ප්‍රසාරතාව ඇල්ෆා කියලා දීලා තියෙනවා. හරි. මම මේකේ අවස්ථා දෙකක් කියනවා ගානේ. මුලින්ම අවලම්බයක් තියනලු θ1 උෂ්ණත්වයේ. මේ දලා දිනවලු θ1 උෂ්ණත්වය. तर මේකේ දිග මම L not කියලා ගන්නවා. මෙයාගේ ආවර්ත කාලයේ ගාණේම කියනවා T1 කියලා. ආවර්ත කාලේ T1. එහෙනම් ළමයි T1 L not අතර සම්බන්ධයක් තියෙනවද? ඔයාලට මතකද? 2.5 වාරයක් මූල L යට GL සමීකරණයක් තියෙනවා. එහෙනම් මේ අවස්ථාවට අපි දැම්මොත් අපිට තියෙනවා T සමානුපාතික වෙනවා මූල L ට. එතන T1 සමානුපාතිකයි L කියන්නේ L not නේ. L not. අන්න අපිට ඕම සම්බන්ධයක් ගන්න පුළුවන් සමානුපාතික. ඒතර අපි සමානුපාතික ක්‍රමයෙන් ගණන් අපි දෝලන තරංග පාඩේ මෙහෙම ගොඩක් හැදුවා. එතකොට ඒක දැන් පුරුදු වෙලා තියෙන්න ඕන. දැන් අලුත් අවස්ථාව මොකක්ද වෙලා තියෙන්නේ? මෙයාගේ උෂ්ණත්වය වැඩි කරලාලු θ2 දක්වානේ. එතකොට අලුත් අවස්ථාව මම අපවඳින්නම්. දැන් උෂ්ණත්වය වැඩි වෙලා රත් වෙලා තියෙන්නේ මේ තන්තුවේ දිග දැන් වැඩි. නම ටිකක් දිග වැඩි කරලා යන්න. අලුත් දිග කියලා ගමු. දැන් මෙයාගේ අලුත් ආවර්ත කාලය T2 කියලා කියනවා. කියලා කියන්නේ අපි T2 කියලා ගමු. ඒක තමයි හොයන්නේ. එතකොට මේ ආවර්ත කාලය මේ අලුත් දිගට සමානුපාතිකයි. එතකොට T2 සමානුපාතික කරමු මොකටද? L ට. මූල L ටනේ. L නේ මූල L ට. ඒ වගේම ළමයි L සමාන වෙනවා මොකටද? L කියන එක ලියන්න පුළුවන් මේ L not ඇතුලේ. අවසාන දිග ලියන්න පුළුවන් ආරම්භක දිග ඇතුලේ මොකද්ද? L සමාන වෙනවා L not වාරයක්. ක දාන ඇල්ෆා ඩෙල්ටා තීටා කියන්නේ මේ උෂ්ණත්ව වෙනස. θ2 කියන θ1. වර්ගමූල ලකුණක් තියෙනවා. ඔන්න දෙක. දැන් වැඩේ හරිනේ. දෙක බෙදන්න එකෙන් ඊට දෙක බෙදනවා එකෙන් එතකොට දෙක කියන්නේ T2 T1
සමානයි නේ. බෙදද්දි සමානුපාතික ලකුණ සමාන ලකුණක් බවට පත් වෙනවා. මෙයාගේ එතකොට එනවා L0 වාරයක් 1 ධන ඇල්ෆා θ2 ඍණ θ1 වර්ගමූලය බෙදීම T2 කියන්නේ T1 කියන්නේ මූලය L0. එතකොට අපිට දෙන මේ L0 කැපෙනවා. එතකොට T2 උත්තරගන්න. එතකොට T1 එහා පැත්තට යාම. ඊයම T1 වාරයක් වර්ගමූලය 1 ධන ඇල්ෆා වාරයක් θ2 ඍණ θ1 කියන්නේ. ඔන්න අපේ උත්තර. තේනනේ? අපිට ඔන්න ඔය විදිහට අපිට පළවෙනි උත්තරේ තෝරගන්න පුළුවන්. මට හිතෙනවා තේරෙන්නේ නැති කියලා. එකතු කරගන්නේ නම් ඔයාලගේ ඒ ගණන් හදන පොතට. හොඳයි. එහෙනම් අපි ඒකට ඔයාලා මට අහගන්න අවශ්‍යයි කියලා පණිවිඩයපු සියලුම බහුවර්ණ ටික සාකච්ඡා කරලා ඉවරයි. එතකොට ද්‍රව ප්‍රසාරණයේ ඒ කියන්නේ අපි සියලුම පාස් පේපර්ස් සාමාන්‍ය 1980 වගේ අවුරුද්දෙන් පස්සේ ආපු සියලුම බහුවර්ණ ටික අපි පාඩමේ සාකච්ඡා කරලා තියෙනවා. හොඳයි ළමයි අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ද්‍රව ප්‍රසාරණය කියන පාඩම ආරම්භ කරමු. එහෙනම් මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.